साधुकार्य साधु साधु नमस्कार කියන්නේ පංචශීල සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පත් සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්ම සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තප්පෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්මෙතානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං රූපං යස්ස මූලේ නිසින්නෝව සම්මාරි විචයං පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ
ඝනසාරප්පදිත්තේන දීපේන සමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනු සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධි සුගන්ධිනා සංගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයා මුනින්දස්ස සිරිපාද සරෝරුලේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන කේතේ ලබාමි විලායති කායෝ තථායති විනාශභාව සුගන්ධං සීතලං කප්පං පසං මధుරං සු පානීය මේතං භගවා පටිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ වන්තේ කිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ වන්තේ සබ්බං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ පන්තේ භූරි කායේන වාචා චිත්තේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තරේ සාදු සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणुतु सक्मुखदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං වදන්තා ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද දිනේ සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි මේ ලෝකේ යම්තාක් වස්තු තියෙනවා නම් මේ වස්තු අතරින් අග්‍ර වෙන්නේ අපිට ලැබිලා තියෙන වස්තු අතරින් අග්‍රම වස්තුව තමයි අපිට ශ්‍රද්ධාව තමයි අපිට ලැබෙන උපරිම අග්‍රම වස්තුව. මේ ලෝකේ නොඑක් වස්තු සම්පත් තියෙනවා රත්තරන්, මිනිමුතු, රිදී ආදී නොඑක් වටිනා තියෙන වස්තු සම්පත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දාන්නේ මේ සියලු වස්තුන්ට වඩා මිනිසියෙකුට ලැබෙන මේ ශ්‍රද්ධා සම්පත්තිය කියන එක කියනවා. ඒක තමයි මිනිසිගේ ජීවිතයට යහපත් මිනිස් උපකාරක ලෙස පවතින්නේ කියලා උන්වහන්සේ දේශනා කරවලා. ඉතින් මේ අපිට මේ ශ්‍රද්ධාව ඉපදුනේ බුදුරජාණන් වහන්සේ නිසායි. මේ ධර්මයේ කාගේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ තමයි අපි සිද්ධ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ගීතාගිරි සූත්‍රයේදී දේශනා කරනවා මේ මේ කරන කෙනාගේ ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව කොහොමද කියලා. එයා හැමතිස්සම කල්පනා කරන එක දෙයක් තියෙනවා. ශ්‍රාවකයා මොකද්ද ඒ කල්පනා කරන්නේ? එයා නිතරම කල්පනා කරනවා සත්තා මේ භගවා ශාවකෝ හමස්මි. මගේ ගුරුවරයා කවුරුත් නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒක ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා නිතරම කල්පනා කරන දෙයක් තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන්. ශාවකෝ හමස්මි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන හැඟීම හැමතිස්සම කල්පනා යා තුළ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ශ්‍රද්ධාවන්ත කෙනා නිතරම බුදුරජාණන් වහන්සේගේ ගුණයමයි කල්පනා කරන්නේ. දැන් ධර්මයේ තුල ඉදිරියට ගමන් කරන කෙනෙක් ධර්මයේ තුල දියුණු වෙන්න එයාගේ දියුණු වෙන දේවල් කීපයක්. ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්ම. අපේ ජීවිතයේ යම් කිසි කෙනෙකුට මේ මනුස්ස ජීවිතයේ ධර්මයේ තුල ඉදිරියට අරන් යද්දී
ඒ මිනිස්සෙගේ ජීවිතේ පිහිටනවා එක එක අංගයක්. දැන් අපිට ඇස් කන් ආසාදිය අපිට තියෙනවා වගේ අපේ ජීවිතයේ තියෙනවා වගේ ධර්මයේ තුල ඉස්සරහට යද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපේ ජීවිතයට බද්ධ වෙන දේවල් කීපයක් තියෙනවා. ඒවට කියන ඉන්ද්‍රිය ධර්ම. ඒ අපිට දැන් ඇස කන නාසාදී අපිට බද්ධ වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියට අපි තල්ලු වෙලා යද්දී අපිට බද්ධ වෙනවා ගුණාංග පහක්. ඒව තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, පඤ්ඤා සමාධි ඉන්ද්‍රිය සහ පඤ්ඤා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපේ ජීවිතේට බද්ධ වෙනවා. එතකොට ඒක අපේ ජීවිතේට ඇති වෙන්නේ කුමක් පදනම් කරගෙන? ධර්මයේ අපි පුරුදු කිරීම පදනම් කරගෙන අපි මේක ඇති වෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක කෙනෙකුට ප්‍රඥාව නැතිව ඇති කරගන්න කවදාවත් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම තිස්සෙම මේ අපිට මේ තියෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් ලැබෙන ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරගන්න. මොකද කරන්නේ? සමබර කරනවා. දැන් අපි කියමුකෝ යම් කිසි තුලාවකින් අපි මොකක් හරි කරනවා. ඒකේ මිනුම් ගන්න කියන්නේ මයින්. පැත්තකට මේ බර වැඩි වෙද්දී මොකද? සමබරතාවය බිඳෙනවා නේද? එතකොට සමබර කරන්න නම් අනිත් පැත්තටත් ඒ හා සමාන බරක් අපිට දාගන්න. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රද්ධාව කියන එක හරියට මේ තුලාවේ තියෙන දෙයක් වගේ. දෙපැත්තම හරියම සමබරයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මොකද වෙන්නේ? සමබර වෙලා යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිට තියෙන ධර්මයන් වල ඉගැන්වීම් වලදී සමහර කෙනෙක් ධර්මයේ තුල ඇතුළත් දෙවි කල්පනා කරනවා මේ ශ්‍රද්ධාව කියන්නේ මෝඩකම නේද? බොහෝ කෙනෙක් හිතාගෙන ඉන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ සාදුකාරය දීලා වන්දනා කරනවා කියලා. සමහර කෙනෙක් හිතාගෙන ඉන්නේ නේද? ඒක නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ ප්‍රඥාවත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. ඒකයි විශේෂය. මොකද ශාසනයේ විතරයි ඇතුලේ විතරයි බුදුරජාණන් වහන්සේ එක්කා අවස්ථාවක දේශනා කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම එකක්වත් කොහෙවත්ම කාට හරි නැත්තම් ඒ කෙනාට කියනවා කවුද? පෘථග්ජන කියලා. එතකොට ධර්මයේ තුල ඉදිරියට ගමන් කරන කෙනාට එහෙනම් කියනවා මොනවද? ඉන්ද්‍රිය ධර්ම. එතකොට ධර්මයේ පැමිණිච්ච කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා. ඒ නිසා මේවා අඩු වැඩි වශයෙන් අපි තුල පිහිටා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මේ ඉන්ද්‍රිය ධර්ම බොහෝම සම්පූර්ණ වෙලා තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම්පූර්ණ වෙලා පරිපූර්ණ වෙලා. ඒ කෙනාට කවුද? රහතන් වහන්සේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහ තව ටිකක් අඩුවෙන් කෙනෙකුට කියනවා. රහතන් වහන්සේ තරම්ම නේ පරිපූර්ණ වෙලා නේ. ටිකක් අඩුවෙන් කියනවා. ඒක කියන්නේ මුදුතර වෙලා තියෙනවා. ඊට වඩා ටිකක් අඩුවෙන් තියෙද්දි ඒ කෙනාට අපි කියනවා අනාගාමී කියලා. තව ටිකක් අඩුවෙන් තියෙද්දි ඒ කෙනාට කියනවා සකදාගාමී. සකදාගාමී ඵලයටත් වඩා ඉන්ද්‍රිය ධර්ම අඩුවෙන් තියෙන කෙනාට ඒ කෙනාට කියනවා සෝතාපන්න ශ්‍රාවකය. සෝතාපන්න කෙනාට වඩා අඩුවෙන් තව ටිකක් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් මුදුතර වෙලා තියෙනවා. එයාට කියනවා ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකය හරි ධම්මානුසාරී ශ්‍රාවකය හරි කියලා අපි කියනවා. ඒ අය සෝතාපන්න මාර්ගයේ ඉන්නයි. ඒකට සෝතාපන්න මාර්ගයෙන් පහලට තව කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ කල්යාණ ධර්ම කියන මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන එක. එයාට කියන කල්යාණ ධර්ම ඇත්තා. එතකොට මේ මාර්ගයට වැටිච්ච නැති මාර්ගයට වැටෙන්න උත්සාහ කරන එයාට කියන කල්යාණ ධර්ම තියෙන කෙනා. සීලවා කල්යාණ ධම්මෝ කියලා කියන්නේ යන්නේ. සීලවත් යා සීලිය පුරන උත්සාහ කරන මාර්ගයට වැටෙන. කල්යාණ ධර්ම කියන්නේ ගුණ ධර්ම දියුණු කරන. එතකොට එයා දවසක මොකද වෙන්නේ? මාර්ගයට වැටිලා මේ ශ්‍රද්ධානුසාරී හරි ධම්මානුසාරී හරි මාර්ගයට වැටෙනවා. ඒ තැන් දෙකෙන් එකකට එයා වැටෙනවා. එයා අනිවාර්යෙන් සෝතාපන්න. එතකොට මේ ඊට මේ සීලවා කල්යන් ධර්මවත් නැත්තම් ඒ කෙනා වැටෙන්නේ කොහෙද? පුතග්ජන භූමියට එයා වැටෙන්නේ. ඉතින් ඒ නිසා පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ මෝඩකම නෙමෙයි නේද? දැන් ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් අපි දකිනවා අන්‍යාගම් වල කියනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙන මාර්ගයේ වඩන ක්‍රමයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ ශ්‍රද්ධාව කියන එක ඉතා ඉහළින් භාවිතා කළ අන්‍යාගම් ශාස්ත්‍රය. දැන් අද අපි ගත්තොත් එහෙම යෝග දර්ශනය වගේ හරි හින්දු දර්ශනය අපි අරගෙන ගත්තොත් ඒකේ තියෙන්නේ භක්ති යෝගය. භක්ති යෝගයේ සම්පූර්ණයෙන් භක්ති යෝගයේ පදනම් වෙලා තියෙන මොකක්ද? ශ්‍රද්ධාව මත පදනම් කරලා.
එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ උගන්වන ගුරුවරයා කෙරෙහි විශ්වාසය මත පදනම් කරගෙනයි ඒක තියෙන්නේ. එතකොට ඒකෝල මොකද කරන්නේ? ශාස්ත්‍රුන්ගේ ගුණ කියනවා නේද? ඒවට කියන වචන කියනවා, ශ්ලෝක කියනවා, කියා ඒකොල්ලෝ ඒ තුල තමන්ගේ හිත එකතු කරනවා තමන්ගේ ගුරුවරයාගේ ශක්තිය. ඒ තුලින් උපදව ගන්න ශක්තියද කියනවා මේ භක්ති යෝග ශක්තිය. එතකොට එහෙම උපදව ගත්තයි සමහරක් විශේෂ අවස්ථාවල විශේෂ සමාධිය පහ උපදව ගන්න අවස්ථා අපි දැන් ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම විශේෂ අපි යෝග දර්ශන ගැන ඉගෙන ගන්න දන්නේ. ඒ වගේ භක්ති යෝගය තුලින් ඉදිරියට මේ සමාධිය දිනු කරගත්තයි. නමුත් මේ අද කාලේ පවා ජීවත් වෙනවා. එතකොට අම්මා කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්. දැන් ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ. එතකොට ඒ වගේ මේ භක්ති යෝග පදනම් කරගෙන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ කාලේ තිබ්බා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන වචනය උපයෝගී කරගත්තා උන්වහන්සේගේ ධර්මයට ප්‍රඥාවත් එක්ක එකතු කරලා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිකම් ශ්‍රද්ධාව. ඒකට ශ්‍රද්ධා ඉන්ද්‍රියත් එක්ක එකතු ධර්මයක් කියලා අන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාව මූලික කරගෙන තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ටික ටික විකෘති වෙලා නොයෙක් අදහස් මතවාද එකතු වෙලා තමයි දැන් අපේ ඉන්න මේ කාලයට ඇවිල්ලා. ඒතර වසර 2500කට එහා අපි අධික කාලයක් නොයෙක් මතවාදත් එක්ක තල්ලු වෙලා තමයි අපි ඇවිල්ලා. ඉතින් ඒ නිසා මේ මෙවන් යුගයක පැමිණි අපට තවමත් රැකවරණයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාම අපිට පිරිසිදු ඉතුරු වෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කරන වදාළේ මේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවන් පෑවා. අපිට ගුරුවරයෙක් ඉන්නේ. ඒ කවුද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ධර්මයේ ගුරුතමතරේ තියාගන්න කියලා උන්වහන්සේ දේශනා කළා. ඒතර උන්වහන්සේ දේශනා කොට වදාළ මේ හැම ධර්මයක්ම අපි මේ ඉගෙන ගන්න අපිට අහන්න ලැබෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා අහන්න ලැබෙන දේවල්. උන්වහන්සේ දැම්ම මිම්මක්. උන්වහන්සේ කිව්වා මේ ධර්මයේ හරිද වැරදිද කියලා තෝරගන්න ක්‍රමයක්. එක දවසක් මේ මට මතකයි මහා ප්‍රජාපති ගෝත්‍රය ඇවිල්ලා මහා ප්‍රජාපති ගෝත්‍රයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොහොමද හරි ධර්මයේ තෝරගන්නේ? අංගුත්තර නිකායේ තියෙන්නේ උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි ධර්මයක් කියද්දී රාගය දියුණු වෙනවා, ලෝභය ආදී වැඩෙනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ ධර්මي නෙමෙයි කියලා මේ උන්වහන්සේ බැහැර කරන්නේ. යම්කිසි ධර්මයක් දියුණු කරද්දී දේශය ඇති වෙනවා. කෙලින්ම බැහැර ගන්න කියලා මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. යම්කිසි ධර්මයක් දියුණු කරද්දී මෝහය වැඩි වෙනවා. බැහැර කරන්න කියලා මේක තථාගතයන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. යම්කිසි ධර්මයක් මේ අහද්දී අපිට දැනගද්දී දියුණු කරද්දී අපේ නුගුණ දියුණු වෙනවා. ඒක තථාගතයන් වහන්සේගේ ධර්මය නෙමෙයි කියලා බැහැර කරනවා. කෙලස් බහුල වෙනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ ධර්මය නෙමෙයි කියලා බැහැර කරනවා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන තථාගතයන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන කුමක් නිසා? විරාගයේ නිසා. රාගය දුරු වෙනවා නම් යම්කිසි ධර්මයක් තුළ. තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා යම්කිසි කෙනෙක් කියද්දි විරාගයටම ධර්මය එනවා. ඒක තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියනවා. විිත දෝෂීභාවය සඳහාම ධර්මයේ දේශනා කරනවා නම් එහිනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා තේරුම් ගන්න. විිත මෝහීභාවයක් නිසා ධර්මය එනවා නම් තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා තේරුම් ගන්න. එතකොට යම් කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී සසර පිණිස ධර්මයේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේද අධර්මය. ඒක අධර්මය නේද? තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සසර ගමන පිණිස නේද? යම් කෙනෙක් සසර ගමන පිණිස දේශනා කරනවා නම් දැක්කේ අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ තථාගතයන් වහන්සේ කියපු ධර්මයක් නෙමෙයි. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක් සඳහාද? විරාගයේ පිණිසයි. ඒකට මේ ජාති ජරා මරණ දෙකෙන් නිදහස් වීම පිණිසයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ඉන්දහම් කරන්න කියලා කියනවා නේද? එතකොට ඒ සසර වර්ණනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නැහැ විනමතම විතරක් පිහිටලා ඉන්නේ. උන්වහන්සේ දේශනා කොට වදාළේ සංසාර ගමන යන සත්‍යයන්ට රැකවරණය පිණිස ආරක්ෂා පිණිස පවතින මොකක්ද? පින. ඒ කතාව ඇත්තද බොරු? ඇත්තක් නේද?
නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ අපි මේ සංසාරයේ පිණිස මේ පිනම රැස් කර ඉන්නවා. නමුත් උන්වහන්සේ දේශනා කොට වදාලා මිනිස්යෝ විසින් යහපතේ හැසිරෙන්නේ නේ. දැන් අපි සිතින් කයින් වචනෙන් යහපතේ හැසිරෙද්දී ඒකට කියනවා පින නේ. අපිට රැස් වෙන්නේ මොකද්ද? යහපත් කර්ම. යහපත් කර්මයක් රැස් වෙද්දී අපි ඒකට කියනවා පින කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ යහපත් කර්මයේ මම දෙව්ලොව උපත පිණිස උපදීවා කියලා පතන්නේ කියලා උන්වහන්සේ දේශනා කොට වදාළේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යාඥාවෙන් ලබන දෙයක් නෙවෙයි. අපි යම්සේද කරන්නේ එලෙසට අපිට ලැබෙනවා. ඒ නිසා අපි දන් පෙන් දෙද්දී අපි හිතුවත් නැත්නම් මං ඊළඟ ජීවිතේ හුන්තැනක ඉපදේවා කියලා හිතුවත් නැත්නම් අපේ චේතනාව යම්සේද එලෙසට අපිට ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක සූත්‍ර දේශනාවල මේ සංසාර ගමන අගය කළේ නැහැ, වර්ණනා කළේ. ඒ නිසා යම් කෙනෙක් මේ සංසාර ගමන වර්ණනා කරනවා, අගය කරනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ ධර්මයේ නොවන බව අපි දැනගන්න ඕනේ. මොකද උන්වහන්සේ දේශනා කළේ කොට වදාළේ විතරාගී භාවය. මේ රාගයේ පිණිස නෙමෙයි, සසරට ඇලෙන්න නෙමෙයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. යම් කෙනෙක් දෙව්ලොව සම්පූර්ණ බුද්ධ ශාසනයක් හරි පතනවා. එයා පතන්නේ මොකද්ද? ආසාවනේ, රාගයයි පතන්නේ. ඒක රාගය කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන කෙලෙස් විතරක් නෙමෙයි. සංසාර ගමනට පවා කැමැත්තක් ඇති වෙනවා. ඒක රාගයටමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේ විිත රාගී ධර්මයක්. ඉතින් ඒ නිසා අද මේ පින්වතුන් මේ ධර්මයේ තියෙන වටිනාකම ගැන කියන්නේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ලස්සන සූත්‍රයක් සංයුත්ත නිකායේ කස්සප සංයුත්තේ මේ පින්වතුන් අහලා ඇති. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සද්ධම්ම පතිරූපක දේ සූත්‍රය. මොකද්ද? සද්ධම්ම පතිරූප. සද්ධම්ම කියලා කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයේනේ. පතිරූපක කියලා කියන්නේ ඒ වගේ ධර්මයේ වගේ දෙයක් ගැන දේශනා කරවලා. ඒ කිව්වේ දැන් අපි රත්තරන් තියෙනවා නම් රත්තරන් වගේ දේ තමයි ඉමිටේෂන් නේද? ඉමිටේෂන්. ඒ වගේ තමයි ධර්මයේ වගේ දේ පිළිබඳව දේශනා කළ දේශනාව තමයි අද මම කියලා දෙන්න බලාපොරොත්තු. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ කස්සප සංයුත්තේ කස්සප මහ රහතන් වහන්සේගේ සම්බන්ධයෙන් තියෙන කරුණ එකතු කොට වදාළ කොටසේ ඒ දවස්වල මේ මහා කස්සප මහ රහතන් වහන්සේ සවැත් නුවර තමයි වාසය කරේ. ඒකට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර තමයි වාසය කරේ. ඒ වෙලාවේ මේ මහා කස්සප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා කෝණකෝ බන්තේ හේතු කෝ පච්චෝ යේන පුබ්බේ අපතරාණිචය සික්ඛාපදානය හේස. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඉස්සර නම් තිබ්බේ මේ යේන පුබ්බේ අපතරාණි චේව සික්ඛාපදානය. බොහෝම සිල්පද බොහෝම ඇත්තෙම නැති තරම් බොහෝම පොඩ්ඩයි තිබ්බේ සිල්පත් පන්ති. බහුතරාච බික්ඛු අඤ්ඤාය සම්ටහින්ස. ඒ වුණාට මේ බොහෝ මේ වික්ෂුන් වහන්සේලා අරහත්ත්වේ සාක්ෂාත් කළා. කෝපන බන්තේ හේතු කෝපච්චයෝ යේනතරෙහි බහුතරාණිචිය සික්ඛාපදානි අපතරාච බික්ඛු අඤ්ඤාය සම්ටහින්ස. ඒකේ මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් සිල්පද ගොඩක් පනවලා. හැබැයි රහතන් වහන්සේලා නම් බොහොම අඩුයි දැක ගන්න. මේකට හේතුව මොකද්ද? මේකට ප්‍රත්‍ය මොකද්ද කියලා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇහුවා. අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ මේ වෙනකම් පැනෙන්නේ නැහැ. අසර 20ක් යනකම් මේ ශික්ෂාපද පැනවීමක් ශාසනයේ තිබෙන්නේ නැහැ. නමුත් යම් කිසි දවසකද මේ ශාසනයේ පරිහානිය පටන් ගත්තේ. එදාට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනවීම ආරම්භ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට වදාළා ඒවං හේතං කස්සප හෝති සත්‍යේසු හායමානේසු සද්දම්මේ අන්තරදායමාන බහුතරාණිචේ සික්ඛාපදානි කුණ. කස්සප ඒක ඒ විදිහමයි. මේ සත්‍ය හායමානේසු මේ සත්‍ය මේ පරිහාන සද්ධර්මයේ අතුරුදහන් වෙද්දී ඕක ඔය විදිහෙන් තමයි ශික්ෂාපද ගොඩක් තියෙනවා. හැබැයි අවබෝධ කරන අය බොහොම අඩුවෙන් ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාරනවා නතාව කස්සප සද්දම්මං අන්තරදානං හෝති යාවන සද්දම් පතිරූපකං ලෝකේ උපජ්ජති. මේ පින්වත් කස්සප මේ සද්ධර්මයේ නිකන් මේ අතුරුදහන් වෙන්නේ නැහැ. සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ යම්කිසි දවසක සද්ධර්මය වගේ දෙයක් මේ ලෝකේ පහළ වෙනවා. ඒකට තමයි කියන්නේ සද්දම්ම පතිරූප. අර ඉමිටේෂන් එකක් ආවොත් අර රත්තරන් මාඩි ඉමිටේෂන් එකක් ආවා වගේ එතකොට ඉමිටේෂන් එකක් මාළේ දාගෙන ගියාට අපිට ඒක හොයන්න බෑනේ නේද?
ඒ වගේ කියනවා නතාව කස්සප සද්දම්මං අන්තරදානං හෝති යාවන සද්දම්ම ප්‍රතිරූපකං ලෝකේ සද්දම්ම ප්‍රතිරූපකයක් උපදිනකම් මේක පිරිහිලා යන්නේ නැහැ. යතෝචකෝ කස්සප සද්දම්ම ප්‍රතිරූපකං ලෝකේ උපද්ද. සද්දම් ප්‍රතිරූපකයක් ධර්මීය වගේ දෙයක් මේ ලෝකේ පහළ වෙච්ච කස්සට අත සද්දම්මංස අතරදානං. අන්න එතකොටයි මේ සද්ධර්මයේ අතුරුදහන් වෙලා යන්නේ. එහෙනම් අපිට පේනවා අපි දැන් මේ කතා කරනවානේ මේ ධර්මයේ පිළිහිලා කියලා. මේ ධර්මයේ පිළිහෙන්න හේතුව මොකක්ද? ධර්මයේ වගේ දෙයක් එහෙනම් අපේ මේ ධර්මයේ කියන එකතු වෙලා තියෙනවා නේද? ඒ සද්ධම්ම ප්‍රතිරූපක දැන් අපේ ශාසනයේ දැන් පහළ වෙන පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා සියතාපි කස්සප එක හරියට මේ වගේ නතාව ජාත රූපස්ස අන්තරදානං හෝති. යාවන ජාත රූප ප්‍රතිරූපකං ලෝකෙ. අර මම රත්තරන් ගැන කිව්වේ. ඒ වගේ මේ රත්තරන් රිදිනේ රත්තරන් මුතුමැණික් වගේ රත්තරන් මුතුමැණික් වෙනුවට ඒ වගේ ඉමිටේෂන් ඒවා මොකද වෙන්නේ? අර වට තියෙන වටිනාකම නැති වෙලා යනවා. ඇත්තද මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සද්ධම්ම ප්‍රතිරූපකයක් ආවොත් මේ ශාසනයේ හරි දේ හොයන්නත් බැරි වෙනවා, වැරදි දේ හොයන්නත් බැරි වෙනවා. යතෝචකෝ කස්සප ජාතරු ප්‍රඥා ලෝකේ උපජ්ජති සත ජාත අන්තරදානක්. අන්න මේ විදිහට කියලා යම්කිසි දවසක මොකද වෙන්නේ? රත්තරන් රිදී නැති වෙලා. ඒ වගේ තමයි ඒව මේව කෝ කස්සප කස්සප අන්නේ වගේ නතාව සද්දම්මංස අතරදානං හෝති යාවන සද්දම් ප්‍රතිරූපකං ලෝකේ. සද්දම්ම ප්‍රතිරූපකයක් ලෝකේ පහළ වෙනකන් මේ ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. යතෝචකෝ කස්සප සද්දම් ප්‍රතිරූප ලෝකේ අත් සද්දම්ම අන්තරදානං. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා නකෝ කස්සප පඨවි ධාතු සද්ද මේ මහ පොළොව කම්පා වුණා කියන මේ ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ නේද? දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපේ මේ ධර්මයේ යම් කිසි දවසක අතුරුදහන් වෙන්න පුළුවන් භූමිකම්පාවකින් හරි මොකක් හරි එකතු කරන ධර්මයේ නැති වෙලා ගිහින්. නමුත් බුදුරජාණන් වහන්සේ දරුපු අදහස ඒක නෙමෙයි නේද? දැන් අපි බොහෝ කෙනෙක් කතා කරන්නේ නේද? අපි මේක අතුරුදහන් වෙන එක නතර කරන්න මොකද කරන්නේ? මේ තියෙන ටික ඔක්කොම එකතු කරන්න ඕනේ කියලා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අදහස ඒක නෙමෙයි. උන්වහන්සේ පෙන්වනවා කස්සප පඨවි ධාතුවට මේ පොළොව කම්පා කරලා යට වුණා කියලා මේ ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ දවස්. නේ ආපෝ ධාතු සද්දම්මං අන්තරදාති. මේ මහ පොළොව යට කරගෙන මහා ජල කඳක් ඇවිල්ලා මහා ගම් වතුරක් ආවා කියලා මේ ධර්මයේ අතුරුදහන් කරන්න බෑ. බාහිර දෙයකට මේක කරන්න බෑ කියලා මම දේශනා කරා. නේ තේජෝ ධාතු සද්දම්මං අන්තරදාති. මහා ගින්නක් ඇවිල්ලා මේ ලෝකෙම ගිනිගත්. තේජෝ ධාතුවේ කවදාවත් මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්න බෑ. වායෝ ධාතුවේ සද්දම්මං අන්තරදාති. එතකොට මේ වායෝ ධාතුව හොලකින් හමාගෙන ආව කියලා එහෙම නෙමෙයි. මේ අතකෝ ඉදේවතී උපජ්ජන්ති මෝග පුරිසා යේ ඉමන් සද්දම්මං අන්තරදාති. කස්සප මේක මේ සතර මහා ධාතු කම්පා වෙලා වෙන දෙයක් නෙමෙයි. මේක ලෝකේ කම්පා වෙලා වෙන දෙයක් නෙමෙයි. මේක අතුරුදහන් කරන්නේ කවුද? අතුරුදහන් කරන්නේ අතකෝ ඉදේවතී උපජ්ජන්ති. මේක ඇතුළෙන්ම යම්කිසි වෙලාවකට හිස් පුරුෂයෝ පහළ වෙනවා. හිස් පුරුෂයෝ උපදිනවා නම් යේ ඉමන් දසද්දම්මං අන්තරදාති. අන්න ඒකොල්ලෝයි මේ ධර්මයේ අතුරුදහන් කරන්නේ. එතකොට බලන්න ශාසනය විනාශ කරන්නේ කවුද? ශාසනය ඇතුළෙන්මයි ශාසනය විනාශය පහළ වෙන්නේ. දැන් මලකඩ යකඩයක් ඇතුළෙන් මලකඩ කද්දි මොකද වෙන්නේ? දවසක දන්නේම නැතුව මලකඩ අර යකඩෙම විනාශ කරලා දානවා. ඒ වගේ මේ ධර්මය අතුරුදහන් කරන්නේ කවුද? අපි මේ ශාසනය ඇතුළෙන්ම තියන අය. ඒගොල්ලෝ මොකද කරන්නේ? සද්ධර්මයේ වේශයෙන් මොකද ඉදිරිපත් කරන්නේ? සද්ධම්ම ප්‍රතිරූපක දේශනා කරනවා. දැන් ඇත්තටම අද කාලේ අපි ගත්තොත් එහෙම අපිට තියෙන්නේ අහන්න ලැබෙන්නේ මොනවද? ගොඩම සද්ධම්ම ප්‍රතිරූපක. දැන් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා කියලා අපිට අහන්න ලැබෙන්නේ මොනවද? සද්ධම්ම ප්‍රතිරූපකයි ගොඩක් වෙලාවට. එතකොට නොඒක ආකාරයෙන් අර්ථ බෙදලා අර්ථ කඩලා නේද? නොඑක ආකාරයෙන් අපිට හම්බෙන්නේ සද්දම් ප්‍රතිරූප. අන්න ඒකයි ශාසන විනාශය. දැන් සමාජ මාධ්‍ය ජාලා මේ ප්‍රසිද්ධ වීමත් එක්කම සද්දම් ප්‍රතිරූපක දැන් ගොඩාක් බහුල වෙනවා නේද? ඒ නිසා දැන් සමහර කෙනෙක් දැන් අනිත්‍ය තෝරන්නේ කොහොමද? සමහර කෙනෙක් අනිත්‍ය තෝරන්නේ නෛච්ච කියලා නේද? අනිත්‍ය කියන එක කඩනවා දෙකකට. එතකොට ව්‍යාකරණානුකූලවත්
නේද? ව්‍යාකරණානු පාලි භාෂාවක් වශයෙන් ගත්තත් අර ධර්මීය අර්ථය ගත්තත් වැරදි. අනිච්ච කියලා කියන එක තෝරන්නේ බොහෝ කෙනෙක් දැන් තෝරන්නේ කොහොමද? නයිච්ච. නයි කියන්නේ නෑ කියන. ඉච්ච කියන්නේ කැමැත්ත. කැමැත්තක් නෑ කියන එක තමයි අනිච්ච කියලා කෙනෙක් තෝරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඊට එහා ගැඹුරින් මේ අනිත්‍යතාවය කියන එක දේශනා කරන වදාළා. ඒ නිසා මේ අනිත්‍යතාවය යම්කිසි කෙනෙකුට තේරුම් ගන්න නම් යා මේ ධර්මයේ තුල ගැඹුරට බැසගත් කෙනෙක් නේද? මේ ධර්මයේ කටපාඩම් කරගත්තා කියලා අනිත්‍යයි කියලා ගත්තා කියලා සූත්‍ර දේශනා ඉගෙන ගත්තා කියලා මේ අනිත්‍ය කියන එක කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑ. මේ අනිත්‍යතාවය අපිට තේරුම් ගන්න තියෙන්නේ කොහොමද තුලින්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කිරීම තුළින්මයි මේ අනිත්‍ය කියන එක අපිට තේරුම් ගන්න. නැත්තම් අපිට ඉතුරු වෙන්නේ මොනවද? මතවාද ගොඩක් තමයි අපිට ඉතුරු වෙන්නේ. අනිත්‍යයි කියන එක. ඉතින් ඒ නිසා මේ ආකාරයෙන් නොඑක ආකාරයෙන් මොකද වෙලා තියෙන්නේ? අද සමාජයේ මොකද වෙලා තියෙන්නේ? සද්ධම්ම ප්‍රතිරූපක මතුවෙලා. එතකොට සද්ධම්ම ප්‍රතිරූපක මතුවෙද්දි මොකද වෙන්නේ? නොඑක ආකාරයේ මාර්ගඵලලාභිනුත් වැඩි වෙනවා. නේද? එතකොට නොඑක ආකාරයේ මාර්ගඵලලාභිත් වැඩි වෙනවා අර සද්ධම්ම ප්‍රතිරූපකම. අර මාන්නිය මුල් කරගෙන මොකද වෙන්නේ? රහතුන් බහුල වෙනවා. නේද? රහතුන් බහුල වෙන්නේ රහතුන් අනුගමනය කරන පිරිස වැඩි වෙලා ඒකොල්ලෝ තම තමන්ගේ ශ්‍රාවක පිරිසක් හදාගන්න. අන්න මේ විදිහට හදාගද්දි මොකද වෙන්නේ? දවසක සද්ධර්මයේ අතුරුදහන් වෙලා විනාශ වෙලාම යනවා. ඉතින් ඒ නිසා මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්න අන්‍යාගමික කරන එකට මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්න බෑ නේද? දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා යම් කිසි කෙනෙක් අනිත් ආගම් වලින් අපව ආක්‍රමණය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම මේ ආක්‍රමණය කරන්න බෑ නේද? ඇයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රඥාවන්තන් නේද? එතකොට ශ්‍රද්ධා ප්‍රඥාවත් එක්කම මුහු කරලා ගිහිලා තියෙනවා. ඒක නම ආක්‍රමණය කරන්නේ නේද? එතකොට මේ ශ්‍රද්ධා ප්‍රඥාව නැති අය ආක්‍රමණය. ඒකල කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිටපු අය නෙමෙයි නේද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ උපාසිකා කියන මේ මිම්ම දෙන්නේ අර බැජ් එකක් අලවනවා වගේ එහෙම මිම්ම දෙන්නේ නේද? උපාසකයෙක් හෝ උපාසිකාවක් වීම කොහෙන්ද තියෙන්නේ? තමන්ගේ හදවත තුළින්මයි. තමන් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය කෙනෙක් නැද්ද කියන එක මතයි මේක තීරණය වෙන්නේ. ඒ නිසා අපි උපතින් බෞද්ධයෙක් මේ උපාසකයෙක් වුණේ නැහැ නේද? මරණයටපත් වෙද්දී අපි මේ හිතිය හැටියට උපාසකයෙක් වෙන්නේ. ඒ නිසා මේ උපාසකයෙක් හෝ උපාසිකාවක් වීම තීරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොපමණ දුරකට අපි තේරුම් අරන් ඉන්නවද කියන කාරණේ මතයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට සේයතාපි කස්සප එක හරියට මේ වගේ. නාව ආදිකේනේව ඔපිලවති. නකෝ කස්සප ඒවන් සද්ධම්මාන්තරදාන. අපේ මේ ධර්මයේ අතුරුදහන් වෙනවා කියන එක හරියට කියන බුදුරජාණන් වහන්සේ නැවක් ගිලෙන්නේ කොහොමද? නැවක් කිල්ලුණාට පස්සේ නැව ටික ටික තමයි ගිලෙන්නේ. ඒක තමයි කියන්නේ ආදිකේනේව ඔපිලවති. නැවක් ගිලෙද්දි ටික ටික. ඒ වගේ තමයි මේ සද්ධර්මයේ අතුරුදහන් වෙලා යන්නේ. කුමක් මතින්? ටික ටික. පොඩ තමයි මේක අතුරුදහන්. මේ අතුරුදහන් වෙලා යන හේතුව මොකක්ද? ගොඩාක් දුරට මේ සමාජයේ මේ සද්ධර්ම ප්‍රතිරූපක ඇති වෙන හේතුව. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ශේක භික්ෂුවකට පරිහානිය පිණිස පවතින එකම එක දෙයක් කියලා. ඒක මොකක්ද? උන්වහන්සේ පෙන්වුවා ලාභ ඒක අපිව භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි උපාසකෙක් හරි උපාසිකාවක් හරි සද්ධර්මයෙන් ඈත් කරලා දාන දේ මොකක්ද? ඇට මිදුළු ඇසට බහපු දේ මොකක්ද? ලාභ සත්කාර. බුදුරජාණන් වහන්සේ ඒ නිසා ලාභ සත්කාර සංයුක්තයක්ම වික්ෂුන් වහන්සේලා දේශනා කළා. ලාභ සත්කාර වලට නම් අහුවෙන්න එපා. උන්වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරන වදාළ සමහර අය ඉන්නවා කියනවා අත ගහලා පොරොන්දු දෙනවා කියලා. කොහොමද පොරොන්දු දෙන්නේ? අපේ අම්මා හින්දාවත් මම බොරු කියන්නේ නැහැ කියලා. අපේ තාත්තා නිසාවත් මම බොරු කියන්නේ නැහැ. මේ මහා පොළොව රත්තරන් වලින් මහලඹට ගෙනත් දුන්නා බොරු කියන්නේ නැහැ කියලා. ඒ වගේම කවුරු නිසාවත් මම බොරු කියන්නේ නැහැ කියලා. මගේ ජීවිතේ මාව මරලා දාන්නවත් මම බොරු කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා එකම එක දෙයක් හිතයි ඔක්කොම බොරුවක් වෙනවා කියන්නේ. මොකද්ද? ලාභ සත්කාර හම්බෙද්දී මිනිස්සයා අම්මා නිසාවත් බොරු කියන්නේ නැහැ කියව මිනිස්සයා මොකද කරන්නේ? බොරු කියනවා කියන්නේ. තාත්තා නිසාවත් බොරු කියන්නේ නැහැ කියව මිනිස්සයා වැපියට තිබ්බ මිනිස්සයා
ඒ නිසා බොරු කියනවා කියන ලාභ සත්කාර නිසා. මේ නමුත් ලාභ සත්කාර එද්දි මොකද අර මිනිස්සයා හිත වෙනස් වෙලා බොරු කියනවා කියන ලාභ සත්කාර. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතයේ මේ ආසාවෙන් තණ්හාවෙන් එච්චර අපේ හිත මේ අලෝලා තියෙන සංසාරක. මේ මිනිස්සුන්ගේ මේ ජීවිතේ පරිහානියටපත් වෙනවා වගේ ලාභ සත්කාර නිසා මේ ශාසනය පරිහානියටපත් වෙලා ගියා. දැන් කෙනෙක් සද්ධර්ම ප්‍රතිරූපයක් මවන්නේ. සද්ධර්ම ප්‍රතිරූපයක් මවන්නේ සද්ධර්ම ප්‍රතිරූපයක් කියන මවන්න වෙන හේතුවක් නැහැ. තමන් බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයෙක් නේද? එයා කල්පනා කරන්නේ ශ්‍රාවකයා. ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක්ම දේශනා කරනවා. දැන් අපි ගත්තොත් එහෙම රහතන් වහන්සේගේ යුගය අරගෙන උන්වහන්සේගේ යුගයේදී දැන් සමහර අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යම් කිසි එතකොට මේ දේශනාව කරලා ඉවරුනාට පස්සේ ගිහිල්ලා රහතන් වහන්සේ නමක් දේශනාව කළා කොහොමද දේශනා බුදුරජාණන් වහන්සේ අර දේශනා කරපු විදිහටමයි දේශනා කරන්නේ. දැන් අපි කියමු එස අනිත්‍යයි කියලා. චක්කුම් බික්කේ අනිච්චං යද නිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනයි. රහතන් වහන්සේ කියන්නේ ඒ රහතන් වහන්සේ චක්කුම් බික්කේ අනිච්චං මේ අනිච්චං යද නිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනයි. තාගේ රහතන් වහන්සේගේ වචන වල තියෙන්නේ අන්න ඒක. මොකද රහතන් වහන්සේලාට අමුතුවෙන් මේක පැහැදිලි කරලා විස්තර කරලා ලබන ලාභයක් උන්වහන්සේලාට නැහැ නේද? උන්වහන්සේලා අවංකවමයි මේක දේශනා කරන අනුකම්පාවෙන් කියලා දේශනා කරන සද්ද නේද? සද්ධර්මයේ දේශනා කරන්නේ අනේ මට මේක නිසා පිරිකරක් හම් වේවා. අනේ මට මේක නිසා ලාභයක් ලැබේවා කියන අදහසක් උන්වහන්සේලාගේ පහළ වෙන්නේ නේද? ඒ නිසා උන්වහන්සේලා දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ගාම්භීර ධර්මයේම දේශනා කරනවා. දේශනා කරන නිසා මොකද වෙන්නේ? ඒක අහන්නේ පිරිසක් මතක තබා ගන්න මේ ධර්ම. එතකොට එහෙනම් රහතන් වහන්සේලා බිහි වෙන හේතුව එහෙනම් මොකද්ද? මේ ධර්මීය වශයෙන් එහෙනම් ප්‍රතිරූපයක් නැතුව දේශනා. එතකොට අද කාලේ මේ මාර්ගඵලලාභයෙන් අඩු වෙන ඒ වගේම මේ මාර්ගඵලලාභයෙන් අඩු වෙලා ශාසනය අතුරුදහන් වෙන හේතුව තමයි ධර්මීය වශයෙන් නැසීම. ඒ නිසා යම්කිසි දවසක මේ සූත්‍ර දේශනා වශයෙන් ඇහෙනවා. එදාට ප්‍රායෝගික වශයෙන් පුහුණු වෙලා ඉස්සරහට යන පිරිසක් බිහි වෙනවා. නැත්තම් බිහි වෙන්නේ කවුරුද? අර අපි දන්නවනේ හැම දෙයකම හයිබ්‍රිඩ් ඒවා තියෙනවා නේද? දැන් සමාධියත් ඒ වගේ වෙලා නේද? අද අපි සමාධිය අරගෙන සමාධියත් හරියට හයිබ්‍රිඩ් වගේ වෙලා තියෙනවා. අපිට ඉක්මනින් සමාධිය ලබන්න පුළුවන් නම් අපි එතනට කැමති නේද? ඉතින් ඒ නිසා බොහෝ කෙනෙක් ආසා කරන්නේ ධර්මයට නෙමෙයි ආසා කරන්නේ ඉක්මනින් ලබන්න නේද? ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අර ධර්මයේ යට කරගෙන අර ලේසියෙන් ලබන්න පුළුවන් තැන හොයාගෙන යනවා. දැන් මට එක්තරා අවස්ථාවක් මතකයි අපිට ඒ කාලේ එක්තරා උපාසකෙක් හිටියා බණ කිව්වේ සද්ධාම් ප්‍රතිරූපකේ කොහොමද කියලා කියන්නේ. ඒක සෝතාපන්න කියන හොයන ක්‍රමය. මොකද? තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙනවා. සීලයෙන් පරිපූර්ණ වෙනවා. ඒ වගේම ආර්ය න්‍යාය හොඳට දැකලා. එතකොට මම දැක්ක එක්තරා පොතක් මම කියවුවනේ. ඉතින් ඒ පොතේ තිබ්බා ඒ කරුණු ටික දාලා ඒ පොතේ තියෙන අංක 1ට දාලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව ඇත නැත්. දැන් හරියට මොකද කරන්න තියෙන්නේ? අරක ඉස්සරහින් හරි දැන් කල්පනා කරලා බලනවා දැන් මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. හරි මට තියෙනවා කියලා හිතන ඉස්සරහ හරියට. ඊළඟට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇත නැත්. හරියට. සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇත නැත්. ඊළඟට පංචශීලයේ ප්‍රාණඝාතයේ මම කරනවද නැද්ද? මෙහෙම හරි දාලා අන්තිමේදී සෝතාපන්න නේද? අන්න ඒ වගේ සද්ධම්ම ප්‍රතිරූපයෙන් ඒවා සරලගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා නේද? ඉතින් ඒ නිසා පින්වත් මේ සමාධිය කියන එකෙදි පවා එහෙමයි. සමාධිය කියන එක පවා කෙනෙකුට සමාධිය ඇත්තටම අපිට කියලා දෙන්න පුළුවන්. එහෙම ක්‍රම ඇත්තටම ඕන තරම් කියනවා. දැන් අපි කියමුකෝ ධානය කියලා. ධානය පවා මිත්‍යා ආකාරයෙන් වඩන ක්‍රම තියෙනවා. එතකොට මේ ධානය පවා දැන් කෙනෙකුට මේක ලෝකවල වාඩි වෙයි. විනාඩි 15කින් විනාඩි 5කින් 10කින් ඒ වගේ සමාධියක් ඇති වෙන ක්‍රම තියෙනවා. හරි. ඒ ක්‍රම අපිටත් පුරුදු කරන්න පුළුවන්. නමුත් ඒ පුරුදු කිරීම තුළ පුහුණු කිරීම තියෙන මොකද්ද තියෙන්නේ?
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි නේද? මුලාවටපත් වීමක් තියෙන්නේ නේද? දැන් එක්තරා අවස්ථාවක් මතකයි මම ඒ කාලේ අපේ මාම කෙනෙක් හිටියා. යා මරණයටපත් වුණා. යා ගොඩක් ධර්මයේ මේ ආසක් කළා. ඒ දවස්වල මම භාවනා කරද්දී කිව්වා නියම භාවනා ක්‍රමයක් තියෙනවා. අපි කරමු. යා මට කියනවා ඇත්තටම මේ යම්කිසි භාවනාවක්. මම ඒක කියන්නේ නෑ මොකද ඒක මිත්‍යා භාවනා කරන නිසා. ඇත්තටම එහෙම කළාම අපිව වේගින් හිත එකඟ භාවයකටපත්. එතකොට යා කියනවා හරි දැන් මේ පළවෙනි. දැන් මේ 2 3 4 අපි හැමෝම ආසයිනේ නේද? නොලැබපු අත්දැකීමක් ලබන්න අපි ආසයි. නමුත් ඒ වෙලාවේ මම කල්පනා කළා මේක නම් ධර්මයේ වෙන්න බෑ. ඒතුළ අපේ ධර්මයෙන් ගැන ලොකු දැනුම මෙහෙම කළොත් එහෙම මේ හැමෝම රහත් වෙන්නේ නේද? මෙහෙම ගිහිල්ලා සෝතාපන්න වෙන්නත් පුළුවන්. සකදාගාමී වෙන්නත් පුළුවන්. අනාගාමී වෙන්නත් පුළුවන්. ඒ මම මොකද වුනේ? අර එයා ගොඩාක් වෙලා එක දිගට පැය 6-7 එක දිගට වාඩි වෙලා භාවනා. අන්තිම කාලේ මොකද වුනේ? අර එයා යම්කිසි මානෙක හිටියද Taman දිනුවක් ලැබුවා කියන. අන්තිමේදී එහෙම මොකද වුනේ? පිරිහිලා ගිහිල්ලා ආයෙත් මොකද වුනේ? අර අරක්කු බොන්න, සිගරට් බොන්න, ඊළඟට සීලෙන් පිරිහෙන්න, ධර්මයේ තුල හිටියද නැද්ද කියලා හොයන්න බැරි තරම් එයා අන්තිමේදී පිරිහිලා නේද? එතකොට ඒ නිසා ඉක්මන් දේවල් වල අපි ඉක්මනින් හොයාගෙන යන දේවල් වල ප්‍රතිඵල නමුත් අතුරු ප්‍රතිඵල වැඩිනේ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ අතුරුදහන් වෙන්න ඒක හේතුවක් වෙනවා වගේ අපේ ජීවිතේ ධර්මයෙන් ඈත් වෙන හේතුවක් වෙනවා අපි මේ ඉක්මනින් හොයන්න යන නිසා. ඒ නිසා අපි කලබලයක් නැතුව වුණත් අපි මේ ධර්මයේ තුල ඉදිරියට ගමන් කරන්න අපිට කරුණු ටික ටික අපේ ජීවිත තුළ ටික නමුත් ඇති කරගන්න. එහෙම ටික ඇති කරගද්දී අපේ අභ්‍යන්තරයේ Tamanටම කිසි දියුණුවක් සිද්ධ වෙනවා. Tamanටම තේරෙනවා ප්‍රත්‍යක්ෂා කරලා බලද්දී මගේ දැන් ශ්‍රද්ධාව ටික නමුත් ඇති වෙනවා කියලා නිර්ආමිෂ ප්‍රීතියක් හදවතේ ඇති වෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් අපි බණ භාවනා කරද්දී වුණත් ටික නමුත් අපි මේක දියුණු වෙලා යද්දී අපේ හදවතේ ඇති වෙන නිර්ආමිෂ ප්‍රීතියක්. හැබැයි මේ නිර්ආමිෂ ප්‍රීතිය අර ශනික හයිබ්‍රිඩ් එක වගේ නෙමෙයි නේද? දැන් යම්කිසි විදිහකට යම්කිසි වෙලාවක අපිට මේ ධර්මයේ තුල ස්ථාවර වෙද්දී වෙන ස්වභාවය තමයි අපිට දැන් කෙනෙක් ධර්මයේ තුල ගොඩාක් පුහුණු කරලා නැත්නම් අපි යමුකෝ යා මල් පහන් පූජා නේද? මේ මල් පහනක් පූජා කරලා හතුරක් ලබන කොච්චර වෙලාවක් වගේ අර මල් පහන පූජා කරලා ඒ වෙලාවෙ ඉඳලා ටික වෙලාවක් තියෙන්නේ නේද? ටික වෙලාවකින් මල් පහන් පූජා කරලා ලබන සතුට නැති වෙලා යනවා නේද? ඒක අතුරුදහන් වෙලා යනවා. නමුත් අපි මේ ප්‍රායෝගිකව මේ ගමන තුළ ඉදිරියට ගමන් කරද්දී අපිට මේ ඇති වෙන ශ්‍රද්ධාව කියන මේ ඉන්ද්‍රිය එහෙම නැති වෙලා යන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ අභ්‍යන්තරයේම පහළ වෙලා තියෙනවා. ඒකට කියනවා දැන් ඔබ දන්නවනේ මානසිකාර මූල කරගෙනයි ධර්මයන් පහළ වෙන්නේ. එතකොට ඒ දිනු වෙච්ච කෙනාට අර තමන්ගේ ගුණය සිහි කරලා ඒකේ තමන් ප්‍රත්‍යක්ෂා කරලා බලද්දී අර තමන්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතුවලා එනවා. දැන් අර මල් පහන් පූජා කරද්දී ඇතිවෙච්ච එක අපිට ආයති කරගන්න නම් අපි ආය මල් පහන් පූජා කරන්න නේද? නමුත් මේ ප්‍රඥාවත් එක්ක මතුවලා ආපු මේ ඉන්ද්‍රිය ධර්මය කවදාවත් නැති වෙන්නේ නෑ ආදී ජීවිත අභ්‍යන්තරංග වල නේද? එතකොට එයා මානසිකාර්ය මුල් කරගෙන එයා ඉන්ද්‍රිය ධර්ම සිහි කරද්දී එයාට අර ශ්‍රද්ධාව නිරාමිෂේ මතුවලා එනවා. එයාට ඒක සමාධිය පිණිස උපකාර වෙනවා. දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන කෙනා සද්ධා ඉන්ද්‍රිය Taman තුල තියෙනවා කියලා හොඳට ප්‍රායෝගික වශයෙන් එයා සිහි කළා බලද්දී එයාට උපදිද්දිම එතනම යාත් එක්ක අත්‍යල් බඳ ගන්න අනිත් ඉන්ද්‍රිය තමයි. මොනවද? විරිය, සමාධි, කිසි කෙනෙකුට සද්ධා ඉන්ද්‍රිය ඇත්තම අභ්‍යන්තරයේ පවතිනවා. එයා විදර්ශනා තුළින් දිනුවක් ලබලා ඉන්නවා. අර සද්ධා ඉන්ද්‍රිය Taman තුල හොයලා බලද්දී දකිද්දි මොකද වෙන්නේ? අර දෙක මැදි මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමාන වෙද්දී අර සමාධිය කියන ඉන්ද්‍රිය මැද්දේ මොකද මතුවලා යනවා. නමුත් අපිට ඒක මේ ආමිෂ දානයක් තුලින් ලබන්න බෑ. ඒක නැති කරන්න. අපිට මේ මල් පහන් පූජා කරන්න බැරුණා කියලා අතපය වාරුන් නැති වෙලා කියලා වන්දනා කරන්න යන්න බැරුණා කියලා මේ අරක නැති වෙන්නේ නැහැ.
ඒ නිසා මේ විදර්ශනාවෙන් ලබන නුවණ ශ්‍රද්ධාව ඒක අපිට නිතරම ප්‍රත්‍යක්ෂාව තුළින් ලබන්න පුළුවන් යම් සිද්ධාර්ථයක්. වහන්සේ දේශනා කරවදාලා කස්සප ස්වාමීන් වහන්සේ පංචකෝමේ කස්සප උක්කමනියා ධම්මා සත්තම්ම සම්මෝසයි අන්තරදාය සංවස් අතමේ පංච මේ කස්සප හේතු පහක් හේතු පහ තමයි පළවෙනි එක තමයි කස්සප දෙකම ඉද කස්සප බික්කු බික්කුණිය උපාස උපාසිකාය සත්තරි අගාරව විහරಂತಿ අපතිස්සා ධම්මෝ පළවෙනි එක තමයි ශාසුන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් වාසය කරන පළවෙනි එක. දෙවෙනි එක තමයි ධර්මයේ කෙරෙහි අගෞරවයෙන් වාසය කරන. තුන්වෙනි එක තමයි සංඝයා කෙරෙහි අගෞරවයෙන් වාසය කරන. හතරවෙනි එක තමයි සික්කාය අගාරවා විහරಂತಿ අපතිස්සා. පුහුණුව ගැන ඒ කියන්නේ අපේ මේ ප්‍රායෝගික පුහුණුව ගැන නැත්නම් සීලය ගැන ශික්ෂාව ගැන මේ අගෞරවයෙන් වාසය කරන. ඊළඟ කාරණාව තමයි සමාධිස්මි අගාරවා විහරණ. සමාධියට අගෞරව කරමින් වාසය කරනවා. ඊළඟ එක තමයි සමාධිය කෙරෙහි අගෞරව පිණිස වාසය කරනවා. ඒතර තමයි මේ කරුණු ටික තමයි පහ. මොනවද? ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි අගෞරව කරනවා. ධර්මයේ කෙරෙහි අගෞරවයෙන් සිටින එක. ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන් සිටින ගෞරවයෙන් වාසය කිරීම කියන පහ නිසා මොකද වෙන්නේ? සද්ධර්මයේ අතුරුදහන් වීම පිණිස පව. ඒ නිසා සද්ධර්මයේ අපි රැක ගන්නවා. අපි මොකද කරන්නේ? සද්ධර්මයේ රැක ගන්න නම් අපි කරන්න තියෙන එකම දේ මොකක්ද? සද්ධර්මයේ රැක ගන්න කරන්න තියෙන එකම දේ සද්ධර්මයේ පුහුණු කිරීමයි. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාලා මේ එක්තරා අවස්ථාවකදී ආනන්ද මේ අනාගතයේදී මේ විනය ශික්ෂා පද ගැන එහෙම යම් කිසි විදිහකට මේ මතවාද ඇති වෙන්න පුළුවන් නේද? ඒ ඇති වෙන මතවාද ලොකු දෙයක් නෙමෙයි. යම් කිසි දවසක මේ සද්ධර්මයේ කෙරෙහි මේ සතර සතිපට්ඨානයේ කෙරෙහි ඉන්ද්‍රිය ධර්ම කෙරෙහි බල ධර්ම කෙරෙහි මේ ධර්මයන් කෙරෙහි මතවාද ඇති වෙනවා. අන්න එදාට ඒක ලොකු අරුබුදයක් වෙනවා සාසනය නේද? ඒ නිසා අපිට මේ සතර සතිපට්ඨානී ආදී කියන මේ ප්‍රායෝගික ධර්මයන් කෙරෙහි යම් කිසි දවසක මතවාද නොඑක ආකාරයෙන් එනවා. එදාට තමයි ශාසනය අසුද්ධහම වෙන්නේ හේතු වෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ මොකක්ද? සතර සතිපට්ඨානයේ කෙරෙහි මතවාද ඇතිලා තියෙන්නේ ඇති වෙලා තියෙනවා. ප්‍රායෝගික පුහුණුව ගැන, ඉන්ද්‍රිය ධර්ම ගැන, බල ධර්ම ගැන, සත්‍විත් බෝධිපාක්ෂික ධර්ම ගැන මතවාද බහුල වෙනවා. ඉදිරියේදීත් මොකද වෙන්නේ? මේ මතවාද බහුල වෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා ඒක මේ විනය කෙරෙහි විනය ශික්ෂා පදයේ කෙරෙහි තියෙන මතවාද ලොකු දෙයක් නේද? දැන් සමහරකට නමුත් අර සමාජගත දෙයක් තියෙනවා මේ විනය ශික්ෂා පද අල්ලගෙනමයි තමයි ගොඩක් වෙලා දඟලන්නේ නේද? දැන් ගොඩාක් දුරට මස් මාළු කන එක හොඳද නැතිද නේද? නොඑක ආකාරයෙන් එක එක බාහිර දේවල් වලින් ගත්ත දේවල් අරගෙන තමයි දඟලන්නේ නේද? නමුත් ඒකවල උත්සාහ කරන්නේ නැහැ කවදාවත් මොනවද? මේ ධර්මයේ ඉගෙනගෙන සතිපට්ඨානයේ ආදී පිළිමද තියෙන මතවාද විහිල් කරගන්න උත්සාහ කරන්නේ නැහැ කවුරු. ඒ නිසා පින්වත් නතර කරන්න තියෙන එකම ක්‍රමය තමයි අපි සියලු දෙනා සතිපට්ඨානෙ දියුණු කරන එක. සතිපට්ඨානෙ දියුණු කරන එකකින් තොරව මේක නතර කරන්න බෑ අපි. අපි කොච්චර කතා කළත් අපි කොච්චර ධර්මයේ කිව්වත් පුහුණු කරන පිරිසක් නැත්තම් මේක අතුරුදහන් වෙලා යන එක අපිට කවදාවත් නතර කරන්න. ඒක හරියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාලා මේ අනාගතයේ පහළ වෙන මිනිස්සු හරියට මේ අර මේ මිහිඟුබෙරේ කතාව වගේ. මිහිඟුබෙරේ කතාව කියලා කියන්නේ ඉස්සර තිබ්බ මේ බෙරයක් ඒකට කියන්නේ මිහිඟුබෙරේ කියලා. මේ තියෙන ආනි සූත්‍රය මේ ඉස්සර තිබ්බ මේ දසාරහ කියලා මේ පිරිසක් හිටියා. ඒගොල්ලන්ට තිබ්බ ආනි කියලා බෙරයක්. ආනි කියලා බෙරයක් තිබ්බා. එතකොට මේ ආනි කියන බෙරේ මේ හරි ප්‍රසිද්ධයි. මේ බෙරේ යම් කිසි වෙලාවක පළුද්දක් අහම මොකද කරන්නේ? අර පළුද්දට ගහන ඇනේ. එතකොට යම් කිසි පළුද්දක් අහම අර බෙරේ ඒකට ගහනවා ඇනේ. ආනි කියන බෙරේ හරියට අර වාජනයක් උඩට අර හැමක් අතුරලා තියෙන බෙරේ අර දෙපැත්තෙන් ගහන බෙරේ. මේ එතකොට තව පළුද්දක් ආවම ටික දවසක් යද්දි මොකද? අර සිදුරටක් ගහන ඇනේ. ඉතින් මෙහෙම මේ ආනි කියන බෙරේ මොකද උනේ?
සිදුරු වෙන එකට ගහලා ඉවර වෙද්දි මොකද වුනේ? තනි කර බෙර කඳේ ඉතුරුනේ මොනවද? එන ගොඩක් විතරයි ඉතුරු. අන්න ඒ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ගැන උන්වහන්සේ දේශනා නේද? උන්වහන්සේ දේශනා කොට වදාලා මේ අනාගතේ පහළ වෙන මේ මිනිස්සු මේ ගම්බීර අර්ථ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ඒගොල්ලෝ කැමති වෙන්නේ. ඒගොල්ලෝ අහන්න කැමති වෙන්නේ මොනවද? කවි බණ අහන්න කැමති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන මේ අනාගතේ පහළ වෙන මිනිස්සු කැමති වෙනවා කියන යේපනතේ සුත්තන්ත. කවි කතා කාවේය. කවි කතා කියන්නේ කවියෙන් කියපු. කාවේය කියන්නේ කවි වලට පෙරලලා හදලා කාවේය. ඊළඟට චිත්තක්කර. ඒකේ චිත්තක්කර කියන්නේ ලස්සනට මේ අකුරු ගලපලා හදලා චිත්තක්කර. චිත්ත ව්‍යංජන අකුරු ගලපලා ලස්සනට අර පද හදලා කියන්නේ. බාහිරකා සාග භාෂ. බාහිර ශ්‍රාවකයන් කියන මේ බාහිර ශ්‍රාවක භාෂිත වලට තමයි කැමති. කතන්දර අහන්න තමයි කැමති. ශ්‍රාවකයෝ බාහිර ශ්‍රාවකයෝ හදපු කතන්දර අහන්න තමයි බොහෝ කෙනෙක් කැමති. දැන් ඇත්තටම ඒ තත්ත්වෙන් අපිපත් වෙලා තියෙන්නේ. දැන් කවි බණක් කියලා කිව්වහම ධර්මීය අහන්න ගොඩක් ආසයි. කවි බණන්න ගොඩක් සතුටු වෙනවා නේද? සෙන් කතාවක් අහන්න කැමති එකක් නේද? දැන් අද ලෝකේ අපි මිනිස්සුන්ගෙන් අහලා බලද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකද්ද කියලා කායින් හරි අපි සුද්ධකින් හරි කායින් අහලා බලමු. ඒගොල්ලෝ කතා කරන්නේ මොකක්ද? දලයි ලාමා ගැන කතා වෙන්නේ. එතකොට ශාසනීය නායකයා වශයෙන් සැලකන්නේ දලයි ලාමා. නේද? එතකොට ශාසනීය ධර්මීය වශයෙන් සැලකන්නේ සෙන් කතා නේද? බොහෝ අයට සැලකන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අද කාලේ මේ මිනිස්සු අපේ මේ හිත වලින් පරිහානියටපත් වෙන මිනිස්සු මොකද අර ශුන්‍යතා පරිසංයුක්ත ධර්මදේශන අහන්න කැමති නැහැ. එතකොට මේ ජීවිතේ නිදහස් වෙන්න කියලා තියෙන ධර්මය අහන්න කැමති නැහැ. ජාති ජරා මරණ දුකින් නිදහස් වෙන ධර්මයේ කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ ගොඩාක් අහන්න කැමති මේ සුන්දර විදිහට හදපු කතන්දර කවි නේද? අටුවා කතා තමයි බොහෝ කෙනෙක් අහන්න ආසයි නේද? ඉතින් ඒ නිසා දැන් අපි අටුවා කතා කියනවා නම් අටුවා කතාවක් කියලා හරි මොකක් හරි කතාවක් කියනවා. ඒගොල්ලෝ හරි ආසයි නේද? දැන් ඒ යුගයේ අරගෙන අපි ආච්චි අම්මලාගේ කාලේ අපි අරගෙන ඒ කාලේ ගොඩාක් කතා කළේ මොනවද? ජාතක කතා නේද? ජාතක කතා තමයි අපිට ගුවන්විදුලි සංස්ථාවේ ධර්ම දේශනාවක් යද්දී අපි අම්මලා දාගෙන අහද්දී අපිට අහන්න තිබේ මොකද්ද? ජාතක කතාවක් නැත්නම් ධම්පදත්ත මේ ධම්මපදයේ අටුවා කතාවක් තමයි අපිට අහන්න ලැබුණේ. සූත්‍ර දේශනාවක් අපිට අහන්න ලැබුණේ නැහැ. එතකොට ඒ කාලේ මිනිස්සු ආසා කළේ ඒ වගේ මත කාලේ මිනිස්සු ආසා කරන්නේත් මොකද? අපි ලස්සන ජාතක කතාවක් ජාතක වලින් අරගෙන කියනවා. හරි ෂෝක් බණ ඒකට නෙමෙයි. අටුවා කතාවක් අපි අරගෙන කියනවනේ. හරි ෂෝක් බණ කියනවා. ඉතින් ඒ නිසා ඊට වඩා එහා ගිය දෙයක් අපි මනුස්ස ජීවිතයේ අපේ මනුස්ස ජීවිතයේ ධර්මයේ කියලා අපි ඉගෙන ගන්න දෙයක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි නොයෙක් රසවත් කතන්දර ඉගෙන ගන්නවට වඩා රසවත් නැති වුණා. අපි බුදුරජාන් වහන්සේගේ එක සූත්‍ර දේශනාවක් කටපාඩම් කරන් අපිට මරණයටපත් වෙන්න පුළුවන්. ඒක වටිනවා කියන්නේ මම හිතන්නේ නේද? දැන් මට එක්තරා අවස්ථාවක මතකයි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේට සූත්‍ර දේශනා ගොඩාක් මේ කියවලා තිබ්බා. කියවලා තිබ්බත් උන්වහන්සේගේ මතකේ උන්වහන්සේ තනියෙන් වනගත වෙලා වාසය කරා නේ. උන්වහන්සේගේ මතකේ දරාගත්ත සූත්‍ර දේශනා කොටස කීපයක් තියෙනවා. එතකොට උන්වහන්සේගේ මතකේ දරාගෙන ඉදී උන්වහන්සේගේ පාදයේ පුහුණු වැඩපිළිවෙල වහන්සේ ධර්ම ධර්මයේ මොකද්ද කියලා අහුවා. උන්වහන්සේ කියන්නේ අනත්ත ලක්ෂණ. එතකොට බලන්න. එතකොට උන්වහන්සේ මම කල්පනා කරනවා උන්වහන්සේ ජීවිතයේ යම්කිසි දුරක් ගිහිලා තියෙනවා. එතකොට ඒ ධර්මයේ හරියට අනුගමනය කරන කෙනා ගොඩක් මතකයේ දරාගෙන නැති වුණා. එයා දරා ගන්න ඕන ටික දරාගෙන නේද? අපි නිකන් කතන්දර ටිකක් දරුවන්ට කියලා දෙන්න තරම් වගේ සුන්දර දැන් අපි පොඩි කාලේ අපේ අම්මලා කතන්දර මතක තියාගන්න ඕනේ පොඩි අයට කියලා දෙන්න නේද? ඒ වගේ අපි මේ ධර්මයේ කියලා කතන්දර ටිකක් මතක තබාගෙන හිටියොත් අපිට අන්තිමේදී මේ ධර්මයේ අතුරුදහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට අඩුම තරමේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන ඒක කියවලා සූත්‍ර දේශනා දෙක තුනක්වත් තමන්ගේ කටපාඩමේ මතක තබාගෙන මනසේ දරාගෙන සිහිපත් කරගෙන මරණයටපත් වෙන්න පුළුවන්. මම හිතනවා
යම් කිසි කෙනෙක් අනත්ත ලක්ෂණ සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක් පමණක්ම සූත්‍ර දේශනා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවරලයි අපි සූත්‍ර දේශනාව වැදගත් දේශනාවක් අපි මතකයේ දරාගන්න නේද? අපි නැත්තම් පංචපාදස්කන්ධ ආයතන වශයෙන් දන්නේ නැත්තම් සූත්‍ර දේශනාව මතක තබාගෙන නිකන් පිළිත් වගේ කිව්වා වැඩන්නේ නේද? ඒ නිසා අර්ථ සහිතව අපි අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව හරි ධම්මචක්කපවත්ත සූත්‍ර දේශනාව හරි මතකයේ තබාගෙන නැවත නැවත මානසිකාර්ය කරලා ජීවිතේ ප්‍රායෝගික වශයෙන් පුහුණු කරනවා. ඒක නා බොහොම ඉක්මනින් නිවනට ලං වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මීය කියලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ දෙයක්. ඉතින් මේ ධර්මී අපි අමුතු දැන් අපිට අද කාලේ වෙලා තියෙන අනිත් ගැටලුව තමයි මේ ධර්මයේ තුල අපි අමුතු ගැඹුරක් සොයාගෙන යනවා නේද? අපි අමුතු ගැඹුරක් හාරනවා හැමතිස්සෙම නේද? අපි කල්පනා කරනවා යට මෙහෙම ඇති කියලා අපි හැමතිස්සෙම කල්පනා කරනවා නේද? අපි පොළොව පෙරලන්නේ නැතුව අපි හිතනවා මෙතන නිදානියක් ඇති නේද? නමුත් පොළොව පෙරලලා අපි බලන්නේ නැහැ. අපි හිතනවා මෙතන මේ වස්තු තියෙනවා කියලා කතා කරනවා. ඒ නිසා අද කාලේ මිනිසුන්ගේ මේ දැනුම වැඩිවීමත් එක්ක විද්‍යානුකූල චින්තනයත් එක්ක අපි මිනිසුන්ගේ තියෙන්නේ විතක්ක ਵਿਚාර සඳහා ගොඩක් නිකන් ප්‍රපංච ගොඩක් අපේ හිතේ ගොඩ ගැසීමක් විතරයි නේද? ඉතින් ඒ නිසා මේ අපිට මේ ප්‍රපංච ගොඩ ගැසීමට ප්‍රායෝගික දැක්මක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතේ අපි අවබෝධ කර ජීවිතයේ දෙසට අපි එබිලා බලන්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තේරුම් ගන්න බලන්න. දැන් ඇත්තටම අපි අනිත්‍ය ස්වභාවය ගැන කතා කරලා ජීවිතේ අද ලෝකේ අපි අනිත්‍යයි කියලා ඇහුවොත් අපි කෙනෙක්ගෙන් ඔබ දන්න අනිත්‍යතාවය මොකක්ද කියලා ඇහුවොත් මොකද? ස්වාමීනි දැන් පහුගිය කාලේ මට මතකයි දැන් පහුගිය කාලේ ගොඩක් අය මරණයටපත් වෙනවා. මරණයටපත් වෙච්ච අවස්ථාවේදී ඒගොල්ලෝගේ ඥාති කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් මෙහෙම තමයි අනිත්‍ය වෙලා යනවනේ ඉතින් අපිට මෙරලා යන්න වෙනවනේ. ඒක අනිත්‍යතාවය බුදුරජාණන් වහන්සේ. ඒක යම්කිසි අනිත්‍යතාවයක් තමයි ඒක හරි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න නේද? එතකොට අපි මේ හැට පේන මිනිස්සෙක් මෙරිලා අපි මේ වයසට ගිහිල්ලා හැමරෙట్లా යන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය වශයෙන් පෙන්වනවා. දැන් බොහෝ කෙනෙක් අනිත්‍යතාවය පෙන්වන්නේ කොහොමද? නැත්තම් යා විද්‍යානුකූල චින්තනයක් තුළින් තමයි අනිත්‍යතාවය පෙන්වන්නේ නේද? දැන් කෙනෙක් බලනවා මෙතෙන්ට අපිට මට අයිති දෙයක් මට තණ්හා ගන්න දෙයක් නැහැ කියන එක හොයන්නේ කොහොමද? සමහර කෙනෙක් කොහොමද හොයන්නේ? අපි කියමුකෝ මෙතන වැලි ගොඩක් නේද? මේ වැලි ගොඩ කියන්නේ මොකක්ද? වැලි ගොඩ කියන්නේ අපි අරගෙන බකට් වලින් මැන්නුවොත් එහෙම වැලි බකට් ගොඩක් නේද? කවදුරටත් අපි මේක අයින් කළොත් එහෙම වැලිකට ගොඩක්. එතකොට වැලිකට ගොඩක් මේ වැලි කැටයක් අපි අරගෙන බැලුවොත් මොනවද? අපි කියමුකෝ සුද්දාෂ්ටකාරී මොනවාරි තියනවා කියලා ඔකේ. පරමාණු හරි තියනවා කියලා. පරමාණු ගොඩක්. එතකොට මෙහෙම බලන් යද්දි මොකද්ද? මෙතන එහෙනම් ගන්න දෙයක් නෑ. ඒ නිසා මේකට තණ්හා කරන්න දෙයක් නෑ කියලා තමයි මිනිස්සු මේ ධර්මයේ කියන එක දකින්නේ නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වපු අනිත්‍යතාවය කියන හෝ අනාත්මය ඒක නෙමෙයි නේද? එතකොට අපි මේ හැමරෙලිය වැටලා යන එක මේ ගියක් කෑලි කරලා මෙතන දෙයක් නෑ. අපේ ජීවිතයේ මේ කෙස් ටික අරගෙන ලොම් ටික අරගෙන පැත්තකට කරලා දාලා මෙතන දෙයක් නෑ කියලා බලන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මීය වශයෙන් උන්වහන්සේ මේ අනිත්‍යතාවය හෝ දුක හෝ අනාත්ම වශයෙන් පෙන්වනවා. දැන් අද බොහෝ කෙනෙක් කල්පනා කරන්නේ මොකක්ද? හරි කෙස් ටික අරගෙන දානවා. හරි මෙතන කෙස් කොටා. හරි මේ කෙස් ටිකක් අරගෙන බලන්න. මේ කෙස් වල ඇතුලේ තියෙන්නේ පරමාණු ගොඩක් නේද? පරමාණු ගොඩක් කඩලා බලද්දි මේකෙන් සියුම් ඉලෙක්ට්‍රෝන ගොඩක්, ප්‍රෝටෝන ගොඩක් එහෙම බැලුවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ තියෙන තණ්හාව නම් දුරු කරන්න හම්බෙන්නේ නැහැ. මේකට කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරගෙන බැලුවොත් මේකට කියන භෞතිකවාදී චින්තනය. ඒ කියන්නේ භෞතික දෙයක් වශයෙන් ලෝකයේ දෙස බැලීම. මේක මේ ජීවිතයේ නිදහස් වෙන ක්‍රමය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරවදාලේ ওই විදිහට නෙමෙයි. උන්වහන්සේ දේශනා කරවදාලේ ඒකාත්මකින් අනිත්‍යතාවය කියන එක ඇත්තටම එහිම අනිත්‍යතාවයකුත් තියෙනවා. හැබැයි මේ අනිත්‍යතාවය මේ බාහිර අනිත්‍යතාවය කියන එක ඉක්මවලා යන්නේ. ශ්‍රාවකයා. දැන් කෙනෙක් මේ ධර්මයට එන්නේ සමාහය කරාට මේ ජාති ජරා මරණ අපි මේ බාහිරින් දකින්න දුක පදනම් කරගෙන තමයි. ඒක වැරද්දක් නෑ.
නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිෂ්ඨාව එක කියලා අපි හිතන්න හොඳ නෑ කවදා. එතකොට එයා එතනින් එහාට ගිහිලා ධර්මයේ ඉගෙන ගන්න එයා ඉගෙන ගන්න ඕන දෙයක්. මොකද්ද? චතුරාර්ය සත්‍යය නේද? එහෙනම් අපි දකින්න හැම දෙයක් තුළම අපි මේ නිදහස් වෙන්න නම් අපි කරන හැම භාවනා වැඩපිළිවෙලක් සතර සතිපට්ඨාන වැඩිවීමක් මුල අපිට එතකොට චතුරාර්ය සත්‍යයේ අපි මේ දුක හැදෙන වැඩපිළිවෙල දකින්නේ කොහොමද පදනම් කරන්නේ? දුක්ඛ සමුදය මොකක්ද? තණ්හාව. එහෙනම් අපි මේ වැඩපිළිවෙල තුළ අපිට අහු වෙන්න ඕන දේ මොකක්ද? හේතුව අහු වෙන්න නේද? හැම වැඩපිළිවෙලක් තුළම අපි මේ අනිත්‍යතාවයේ දැකීමද අනිත්‍යතාවයේ දකිද්දී අපේ අනිත්‍යතාවයේ දකිද්දී තණ්හාව ඡය වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒකට අපි හරි දැන් මම මැරිලා යනවා කියලා හිතුවා කියලා එහෙම අනිත්‍යතාවයේ තණ්හාව ඡය වෙලා යනවා. තණ්හාව ඡය වෙලා යන්නේ නැහැ. අනිත් කෙනෙක් මැරෙනවා දැකනවා කියන තණ්හාව ඡය වෙනවා. ඡය වෙන්නේ. ඒ නිසා අපි අනිත්‍යතාවයේ දකින්න ඕනේ කියන ගැඹුරු නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේකේ ලෝකයේ කියලා උන්වහන්සේ ලෝකේ පැනෙවිය කොතනද? ලෝකේ පැනෙවිය මේ බම්බයක් සහිත මේ කය ඇතුලේ ලෝකේ පැනෙවිය නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පැනෙවිය මේ බම්බයක් ඇතුලේ කය ඇතුලේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පෙන්ව කුමක් කරා? ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා බුදුරජාණන් වහන්සේ ලෝකේ පෙන්වනවා. එහෙනම් ලෝකේ හටගන්නේ කුමක් හරහාද? මේ ආයතන මුල් කරගෙන. එහෙනම් අපි මේ දකින්න ලෝකය අපි මැරෙනවා කියලා දකින්න ලෝකය. හරි ජරාවටපත් වෙනවා කියන ලෝකය. හරි කැඩලා බිඳලා විනාශ වෙලා යන ලෝකය. හරි නේද? COVID-19 හැදිලා වෙලා විනාශ වෙලා යන ලෝකය. හරි මේ ලෝකයේ අත්විඳින අපි කුමක් කරාද? ඇස හරහා නේද? කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහායි අපි විඳින්නේ. අපි පුංචි කාලේ ඉඳන් අපේ ජීවිතය කියලා අපි අරගෙන බැලුවා. අපි මේ ආයතන 6ක ක්‍රියාකාරීත්වයෙන් එහා දෙයක් අරගෙන නැහැ. ඒ නිසා අපි ජීවිතේ සතිපට්ඨානිය අපි දිනු කරලා දකින්නේ අනිත්‍යතාවයේ අපි දකින්නේ කුමක් පදනම් කරගෙන. මේ සකස් වීම තුළ ඉඳගෙනයි අපි මේ අනිත්‍යතාවය එහෙනම් දකින්නේ. නේද? එහෙනම් අනිත්‍යතාවයේ දකින්න නම් ඇස කියන ආයතනය අපිට අවබෝධ කරගන්න. නේද? එහෙනම් එයාට දකින්න වෙනවා මේ ඇස තුළ සිදුවෙන වැඩ පිළිවෙල. නේද? එයාට දකින්න දැන් අපි ලෝකය කියලා අපි එහෙන් රූපයක් දකිද්දී අපි හට ගන්නවා ඇසත් රූපත් මුල් කරගෙන චක්කු විඥානය මුල් කරගෙනයි මේ ලෝකේ සකස් වෙන්නේ. එතකොට එයාට ඇති වෙනවා ස්පර්ශය. ස්පර්ශය පත්‍ය කරගෙන තමයි ඇති වෙන විඳීමක් තුළින් තමයි අපි මේ ලෝකේ විඳින්නේ. නේද? දැන් අපි කියමුකෝ Tamanට කොහෙත්ම කිසිම ආකාරයකින් විඳීමක් කියලා එකක් නැහැ. හරි. ඇහැකුත් නැහැ කනේ තුලින් විඳීම නාසය දිව කය මනසින් විඳීමක් නැහැ කියන්නේ. ලෝකයේ කෙනෙක් දැනගන්නේ. ලෝකයේ කෙනෙක් දැනගන්න විදිහක් එයාට ක්‍රමයක් නැහැ නේද? එහෙනම් එයා ලෝකයේ කියන එක අත්විඳින්න නම් ලෝකයේ කියන එක අත්විඳින පදන කරගෙන විඳීමක් මත පදනම් කරගෙන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළේ පස්ස මුල් කරගෙනයි දුක හටගන්නේ. නේද? ස්පර්ශය මුල් කරගෙනයි දුක හටගන්නේ. අපිට විඳීමක් නැතුව තණ්හා කිරීමක් ගැන කවදාවත් කතා කරන්න බෑ නේද? මම ආස කරන රූපයක් කියලා කියන්නකො මම ආස කරන සද්දයක් කියන්නකො. එහෙනම් අපි විඳීමක් තුලයි දුක ගැන කතා කරන්නේ නේද? අත්දැකීමක් නැති මිනිසෙකුට ජීවිතාවබෝධය ගැන කතා කරන්නේ නේද? ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ. එයාට අසඤ්ඤ සත්‍ය වල නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න බෑ. මොකද එයාට බෑ මේ ජීවිතයේ තියෙන දුක පිළිබඳ වැඩපිළිවෙල තේරුම් ගන්න. එහෙනම් මේ සතිය තියෙනවා. සතිය තුළින් අපි මේ ජීවිතයේ විඳින යථාර්ථය අත්විඳිනවා. අපිට අහු වෙන්න ඕනේ මොකක්ද? අත්දැකීම. නේද? අත්දැකීම තමයි මේ ලෝකය කියලා අපි මේ තේරුම් ගන්න. එහෙන් අපි අත්දැකීම, කනින් අත්දැකීම, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් අපි අත්දැකීම. මේ අත්දැකීම් ලෝකයේ තමයි අපි ලෝකය කියලා අරගෙන. අපි මරණය ගැන කතා කරනවා. මරණය ගැන කතා කරන්නේ කොහොමද? අපි ආයතන 6න් ගත්ත මොකක් හරි අත්දැකීමක් මුල් කරගෙන. දැන් අපි කියමු අපි ඉපදුනා කියලා. අපි ඉපදීම ගැන කතා කරමු. අපි දැන් ඉපදිලා ඉවරයි. දැන් අපි මතකයක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් මනසත් අරමුණත් මුල් කරගෙන අපි හරි මව්කුසෙන් එළියට ආවා කියලා. අපි අයි අත්දැකීම ගැන දැන් හිතන්නේ ඉපදීම ගැන ඒ විදිහ. බුදුරජාණන් වහන්සේ කිව්ව ඉපදීම මේ මව්කුසෙන් එළියට ආපු ඉපදීම ගැන විතරක් නෙමෙයි. ඒ භෞතිකවාදී දර්ශනයේ බුදුරජාණන් වහන්සේ.
විදිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජාති ජරාව මරණය කියන එක මේක දුකක් වශයෙන් පෙන්වන්නේ කුමක් මත පදනම් කරගෙන? තණ්හාව මත පදනම් කරගෙන. එතකොට එහෙනම් අපි මේ රස කන නාසය දිවකය මනස කියන අත්දැකීම් ලෝකයේ මුල් කරගෙන විඳීම මුල් කරගෙන මොකද කරන්නේ? මේ විඳීම අපි විඳවන. විඳවද්දී අපි ඒකට දානවා මොනවද? තණ්හාව අපි එකතු කරනවා හැමතිස්සෙම. අපි ඇස කියන අත්දැකීමත් එක්ක අපි තණ්හාව එකතු කරනවා. එතකොට එහෙනම් සතර සතිපට්ඨානේ වැඩිම තුන සතිය දිනු කරලා අපි බලන්නේ කොතනද? අපේ ආයතන හරහා අපි කොහොමද මේ තණ්හාවෙන් බැඳෙන්නේ නේද? අපි හොයලා බලන්න. දැන් අපි ජාති ජරා මරණ කියන දුක එහෙනම් හොයන්නේ කොහොමද? තණ්හාවත් එක්කයි අපි හොයන්නේ. මම කියන කෙනෙක් ඉන්නවනම් මට උරුම වෙච්ච જાතියක් තියෙනවා නේද? දැන් අත්දැකීමක් මට උරුම වෙච්ච මරණයක් මට උරුම වෙච්ච උපතක් තියෙනවා නේද? මමත්වයේ මත පදනම් කරගෙන අපි මේ ජාති ජරා මරණ කියන දුක ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා මේ මමත්වයේ කියන හැඟීම නිකන් උපදින්නේ නැහැ. අවිද්‍යාව ස්පර්ශ. අවිද්‍යාව ස්පර්ශය තුළින් තමයි මේ මමත්වයේ උපදිලා යන්නේ. හරි විඳීම උපදිද්දී විඳින දේ තමයි මොකක්ද කරන්නේ? හඳුනාගන්න. යං වේදි තං සංජානාති. යං සංජානාති තං විතක්කේ. අපි හඳුනාගත්ත දේ කෙරෙහි තමයි මොකද කරන්නේ? විතර්ක කරනවා. හොඳ හෝ නරක හරි විදිහට අපි විතර්ක කර විචාර කර චේතනාව තුළින් අපි ගොඩනගන්නේ මොනවද? ලෝකයේ ගොඩනගන්න චේතනාව තුළින් අර හඳුනාගත්ත දේවල්. එතකොට හඳුනාගත්ත දේවල් හරි මේක ලස්සනයි හොඳයි ඇති දෙයක් ලෝකේ පවතින දෙයක් වශයෙන් අපි ගන්නෙ අත්දැකීම. හැබැයි සතිය අපි දිනු කළ බලද්දී අපිට පේනවා මේ ඇසත් එක්ක බැඳිලා තියෙන මේ අත්දැකීම නිත්‍ය නෑ. නේද? ඇසත් එක්ක බැඳිලා තියෙන මේ අත්දැකීම ඇස රූපයත් එක්ක සම්බන්ධ වෙද්දී වැඩ පිළිවෙල වෙනවා. නැත් වෙලා යන්නේ. මේ වැඩ පිළිවෙල නැත් වෙලා. නේද? අනිත්‍ය ස්වභාවය දකින්න එහෙනම් කුමක්ද? හේතු ප්‍රත්‍ය මුල් කරගෙනයි අපි එහෙනම් අනිත්‍යතාවය එහෙනම් හොයන්නේ. අපිට එහෙනම් අනිත්‍යතාවය හොයන්න තියෙන්නේ මේ කැලි කඩලා පරමාණු කඩලා නෙමෙයි. නේද? කැලි කඩලා පරමාණු කඩලා අපිට මේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. මේ ලෝකේ ඉන්න අර ලැබ් එකේ ඉන්න විද්‍යාඥයෝ ටික මුලින්ම පරමාණු හොයාගත්තේ නියුට්‍රෝන හොයාගත්තේ ඒගොල්ලෝ රහත් වෙනවා නේද? එහෙම රහත් වෙනවා. නමුත් විද්‍යාත්මක කෝණය තමයි හැමතිස්සෙම අපේ මේ අත්දැකීම අයතර විසි කරලා අර නිරීක්ෂණයෙන් ගන්න නිගමනය කෙරෙහි අර බාහිර විෂයබද්ධභාවය තමයි ඇදලා ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාරනවා එතකොට අපි කියමුකෝ ලැබ් එකේදී අපි මේ වගේ සියුම් දෙයක් බලනවා කියන්නේ හිතමු කියන අත්දැකීම මොකක්ද? එයා ඇසත් රූපත් මුල් කරගෙන අත්විඳින අත්දැකීමක් වශයෙන් එයා දකින්නේ නැහැ. මේ අත්දැකීම පවා අනිත්‍ය දෙයක් වශයෙන් දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අනිත්‍යතාවය එහෙනම් හොයන්න තියෙන්නේ හේතු ඵල ධම තුලයි අපි මේ අනිත්‍යතාවය දැකගන්නේ. මේ දුක කියන එක දැක ගන්න තියෙන්නේ විඳවල නැහැ නේද? අපි මේ දුක කියන එක අත්විඳින්නේ දුක කියන එක දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ දුක කියන එක විඳවලයි මේ කෙලවර කරන්නේ. ඒක නිගණ්ඨනාථ පුත්තගේ මත. නෑ නිගණ්ඨනාථ පුත්තගේ ධර්මයේ තියෙන මොකද්ද? යම් කර්මයක් අපි කළොත් ඒ කර්මය ගෙවලම කෙලවර කරනවා. දුක කියන එක විඳවලම ඉවර කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුක විඳවන්න ඕනේ අවබෝධ කරගන්න නේද? දැන් අපි කියමු නිරය අවබෝධ කරගන්න නිරයට යන්න ඕනේ. දෙව්ලොව අවබෝධ කරගන්න දෙව්ලොවට යන්න ඕනේ. නේද? මේ ඉතින් ඒ නිසා මේක අවබෝධ කරගන්න තියෙන්නේ කුමක් තුළද? ප්‍රඥාවෙන් තමයි අපි මෙහෙම මේ දකින්නේ. ඒ නිසා අපි මේ අනිත්‍යතාවයේ එහෙනම් අපි දැක ගන්න ඕනේ. මේ දුක කියන එක අපි දැක ගන්න. අපිට දැන් මරණය අවබෝධ කරන්න මැරෙන්න ඕනේ නේද? දැන් මරණය අවබෝධ කරගන්න අපි ප්‍රත්‍යක්ෂ කරගන්න නම් කෙනෙකු මැරෙන්නේ. ඉපදීම අවබෝධ කරගන්න නම් උපදින්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාලේ අපි මේක දකින්නේ ආයතන ලෝකයේ හරහා තමයි මේ ජාති ජරා මරණ දුක සොයන්නේ ගවේෂණය කරන්නේ. එතකොට යාට පේනවා මම කියලා කෙනෙක් හිත ගන්න කම් මට උරුම වෙච්ච ජාති ජරා මරණ ගොඩක් ඉතුරු වෙලා නේද? ඒ නිසා මම ඉන්නකම් මම කියන එක මම ඉන්නකම් මම ජීවත් වෙනකම් මම කියන සංඥාව තියෙනකම් අපේ පැවැත්ම ඉදිරියට අරගෙන යනවා. තණ්හාව ඉස්සරහට තල්ලු කරගෙන. එතකොට මම මගේ කියලා අපි මේ අල්ලන්නේ දේ මොකද්ද? ඒක අපි හොයාගෙන යද්දී අපිට අහුවෙන්නේ මොනවද? ආයතන 6ක ක්‍රියාකාරීත්වය. ආයතන 6 තුළ ක්‍රියාකාරීත්වය තුළ අපිට අහුවෙන්නේ මොනවද?
අහු වෙන්නේ මොනවද? අපිට අපි හොඳට නිරීක්ෂණය කළ බැලුවොත් අපිට හම්බෙන්නේ රූප උපාදානස්කන්ධය නේද? වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය තමයි අහුනොත් අහු. හැබැයි මේ රූප උපාදානස්කන්ධය හෝ වේදනා උපාදානස්කන්ධය හෝ සංඥා උපාදානස්කන්ධය හෝ විඥාන උපාදානස්කන්ධය නිත්‍ය දේවල් නෙමෙයි. ඒවත් හේතුන් නිසා හටගන්න හේතුන් නැතිවීමෙන් නැති යන දේවල් වශයෙන් සතිය දිනු කළාම යාට ප්‍රඥාව දිනු කරාම දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ නිසා මේ එහෙනම් අපිට තේරෙනවා අපිට මේ පංච උපාදානස්කන්ධයේ ආදී මේ ධර්මය උපදින්නේ කුමක් මත පදනම් කරගෙන මේ පංච උපාදානස්කන්ධ ආදී ධර්මය උපදින්නේ ආයතනීය අධ්‍යක්ීම් මූල් කරගෙනයි උපදින්නේ නේද? ඉතින් ඒ නිසා රූපේ කියන එක රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ අපිට මේ හැට පේන තියෙන ගස් කොළන් ඒවා විතරක් නෙමෙයි. ඒක රූප උපාදානස්කන්ධය නෙමෙයි මේක රූපේ. රූප උපාදානස්කන්ධය වෙන්නේ මොකක්ද? අපි අත්දැකීමට අපි ගොදුරු කරගන්න. මම මගේ කියලා අපි මේක ගොදුරු කරගන්න. නේද? ඒකට කියන්නේ උපාදාය රූප කියලා. මම මගේ කියලා මේ අත්දැකීම ගොදුරු කරගන්න. ඒක නාම රූපයක් බවට පත් වෙලා අපේ ජීවිතයේ අත්දැකීමට ගොදුරු වෙනවා. ඉතින් ඒ පිළිබඳව ගැඹුරින් ධර්මයේ කියන අවස්ථාවක් නෙමෙයි. කාල වේලාවක් ගිහින් තියෙන නිසා ඉතින් මම මේ ධර්මයේ මේ කරුණු ටික මතක් කළේ මේ සද්ධර්ම ප්‍රතිරූපක විදිහට තමයි ඇවිල්ලා. අනිත්‍යතාවය ගැන කතා කරන්නේ භෞතිකවාදී. දුක ගැන කතා කරන්නේ භෞතිකවාදී කියන්නේ. අනාත්මය ගැන කතා කරන්නේ භෞතිකවාදී කියන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය වශයෙන් එහෙම බොහොම අඩුයි. ඉතින් ඒ නිසා පින්වත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කවදාවටත් මේ ගැඹුරට මේක හාරලා බලන්න. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න, අනිත්‍යතාවය සොයලා බලන්න. සොයලා බලද්දී Tamanටම තේරෙයි අපි මේ මෙච්චර දුරට අපි ඉගෙනගෙන හිටියේ භෞතිකවාදී ලෝකයක් විතර වෙලා නේද? ඉතින් ඒ නිසා අද මේ ඉගෙනගත්ත මේ ධර්මයේ සද්ධර්ම ප්‍රතිරූප වලින් ඈත් වෙලා අපිට මේ සද්ධර්මයේ වශයෙන් දැනගෙන නිවන සාක්ෂාත් කරගෙන ඉන්න පිණිස එකසේ උපකාරයක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. හොඳයි අද දින මේ රැස් කරගත් ධර්ම දේශනාවම වශයෙන් රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ අපි මුලින්ම පින් කැමැති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. වල්පේ ශාක්‍යව මහේ ශාක්‍යව සියලුම දේවතාවුන් වහන්සේලාට ඒ වගේම ප්‍රදේශය ආරක්ෂා කරන ඔබ අප ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලාට විහාරස්ථානට අධිග්‍රහිත සියලුම දෙවියන්ට එකසේ මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය යසවිසරෙන් බලයෙන් සැපයෙන් වැඩෙත්වා. දිව්‍යෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඔබ අප නමින් මිය ගිය සංසාරගත ඥාතීන් නැත්නම් මෞපිය ගුරුවර දෙමාපිය ආදී යම්තා පිරිසක් පින් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ පින් අනුමෝදන් කරමු. එම ඥාතීන් දෙකසේ මේ පින් අනුමෝදන් වී සපවත් වෙත්වා සුවපත් වෙත්වා වහවහා සසර දුකින් අත් මිදේවා කියලා පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ බලාපොරොත්තු වෙන පින් අනුමෝදන් කිරීමට ආර්ය මහා සියලුම මහා සංඝරත්නය කෙරෙහි පින් අනුමෝදන් කිරීම මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම බලාපොරොත්තු වෙනවා එවින් අභිරූපතා ඇතුළු වන ඇසීමට රැස්ව සිටින සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දින මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි
පින් අනුමෝදන් කරමු සියලුම ලෝකවාසී මහා සංඝරත්නයට මහා සංඝරත්නයට එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා උන්වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සීලාදී ගුණ ධර්මයන් සමාධි ආදී ගුණ ධර්මයන් වඩා දියුණු කරගෙන උතුම් නිවනින් මහා සංඝරත්නයට මේ පින් එකසේ උපකාරයක් වේවා කියලා සාදු කියලා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් අනුමෝදන් කරමු එවින් නබිරු පුතා ඇතුළු ඒ මන සීමුට රැස් වූ සියලු දෙනාට අදින ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණි මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී කායික මානසික සුවපත් භාවයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා. හිතන පතන දෙහැම සිත ඉෂ්ට සිත වේවා. කරන කියන දෙහැම කටයුතු සඵල වේවා සියලු දෙනාට. උදාදීන් වඩා දින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් එකසේ උපකාරක ධර්මයක් වේවා කියලා සාදුත්‍ය සිදු කරනවා. ඉතින් කොවිඩ් අනතුරින් ලක්ව සිටින ශ්‍රී ලංකා වාසී සියලුම ඒ වැසියන්ටත් ඒ වගේම ලෝක වාසී සියලුම දෙනාට ලෝවැසියන්ටත් එකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුරෝණීය අනන්ත ආශිර්වාද බලයෙන් දිව්‍ය රැකවරණයෙන් ආරක්ෂාවෙන් එකසේ මේ අනතුරින් අත් මිදීම සඳහා ආරක්ෂාව රැකවරණ සැලසේවා. ලෝක සත්‍යයන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ සැලසේවා කියලා සාදු කියලා කියනවා. හොඳයි මේ අද දින ධර්ම ශ්‍රවණය කළ ඔබ සමටත් එකසේ මේ පින් අනුමෝදන් මේ කායික මානසික සුවපත් බව නිරෝගී චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාට උතුම් නිවන අවබෝධ කිරීම සඳහා මේ පින් උපකාරයක් වේවා කියලා මතක් සාදු. හොඳයි සියලු දෙනාට ආශිර්වාද කරනවා. තුනුරුණී අනන්ත ආශිර්වාද බලෙන් දේවතා රැකවරණින් ආරක්ෂාවෙන් සියලු යහපත ආරක්ෂා වේවා කියලා සාදු කරගෙන අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්තෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච තතෝ නිපාන සම්පatti ඉන්නාති සම්චතු සුඛං